නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත මාතිකා වැඩසටහන ඔස්සේ අභිධර්ම පිටකයේහි දැක්වෙන ධම්මසංගණි ප්‍රකරණයෙහි අභිධම්ම මාතිකා පිළිබඳව හඳුනා ගන්නට යෙදෙන්නේ. තික මාතිකා පිළිබඳව තේරුම් අරගෙන දුක මාතිකාවන්ගෙත් අපි හේතුගොච්ඡකයේ සහ චුල්ලන්තර දුක පිළිබඳව හඳුනාගෙන ඉන්න අනතුරුව ආසව ගොච්ඡකයේ පිළිබඳව සාකච්ඡා කළා. අද දවසේදී අපට සංයෝජන ගොච්ඡකයේ පිළිබඳව දැනගන්නට තිබෙනවා. රූප සටහන් අනුසාරයෙන් අපි ආසව ගොච්ඡකයත් අපි ඉදිරියේදී වෙනම අපහු පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද අර එක හා සමාන වචනත් එක්ක යනකොට බොහෝ දෙනෙකුට ඒක තේරුම් ගැනීමෙහි අපහසුතාවය ගොඩනගෙන නිසාම සංයෝජන පිළිබඳව අපි සාමාන්‍යයෙන් නිරන්තරයෙන්ම කතා බහට ලක් කරනවා. බොහෝ දේශනාවන් තුළදී මීට පෙරත් අපි සංයෝජන පිළිබඳව හඳුනාගෙන තිබෙනවා. විභංග ප්‍රකරණ දේශනමාලාවේදී ඒ සංයෝජන පිළිබඳව සංයෝජනීයන් කියන මාතෘකාව යටතේ සංයෝජන ධර්මයන් පිළිබඳව විශේෂයෙන්ම හඳුනා ගන්නට යෙදුණා. රූපේ සංයෝජනීය ධර්මයක් කියනකොට එහි ඒ සංයෝජන කියන්නේ මොනවද කියන එක පිළිබඳව හඳුනාගත්තා. එතකොට සංයෝජනයන් පිළිබඳව අමුතුවෙන් අපි කතා කළ යුතු වන්නේ නැහැ. හැබැයි මෙතනදී අපිට මාතෘකාවක් විදිහට සංයෝජන හමුවන නිසා අභිධම්ම භාජනීය කොටසෙදී අපි සංයෝජන ලෙස හඳුනාගන්නේ මොනවද කියන එක පිළිබඳව විමසා බලමු. දීර්ඝ විග්‍රහ සහිතව නොවුවත් කතමේ ධම්මා සංයෝජන සංයෝජන ධර්මයෝ කියන්නේ මොනවද? සංයෝජන කියලා කියන්නේ බැඳීමක් කියන එක. ඒ කියන්නේ මනවින් යෙදී බැඳී පැවැත්මක්. එතකොට මේ විදිහට යම් කිසි දෙයක් හා සමග බැඳුමක් ලෙස එකට යෙදෙනවා නම්, එකට පවතිනවා නම්, වෙන්කල නොහැකි ලෙස ගැල්වී තිබෙනවා නම් අන්න ඒ බැඳුමට කියනවා, ඒ දෙයට කියනවා සංයෝජනයයි කියලා. එතකොට අපි ස්කන්ධයන් පිළිබඳව ඇති කරගනු ලබන බැඳීම් නිස්ෘත ස්වභාවයන් තමයි සංයෝජන කියලා විශේෂයෙන් හඳුන්වන්නේ. සංයෝජන 10ක් පිළිබඳව අපි සාමාන්‍යයෙන් හඳුනා ගන්නු ලබනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, වගේම රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා ඒ දස සංයෝජන ධර්මයන් අපි විශේෂයෙන් නිතර අහන පර්යායන් අනුව තේරුම් අරන් තියෙනවා. අපි ඒ දස සංයෝජන දන්නවා. එතකොට උද්දම් භාගීය සංයෝජන 5යි, ඕරම් භාගීය සංයෝජන 5යි, මුල් පහ ඕරම් භාගීය සංයෝජන, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියන සංයෝජන ඕරම් භාගීය සංයෝජන. එතකොට මේ සංයෝජන වලින් බැඳුනොත් ඒ සත්‍ය අනිවාර්යයෙන්ම ඒ සංයෝජන ටික හේතු කරගෙන කාම භූමියටම ප්‍රතිසන්දි වශයෙන් එනවා. පහළට අදනා නිසා ඕරම් භාගීයයි කියලා කියනවා. රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ සංයෝජනයන්ගේ බැඳුම් පමණක් තිබුණොත් ඒ සංයෝජන හේතු කරගෙන උද්දම් භාගීය සංයෝජන නැතිනම් ඉහළට අදනා බැඳුම් හැටියට අපිට ඒ සංයෝජන පහ හමු වෙනවා. අභිධම්ම සංයෝජනයන් දිහා බලනකොට, අභිධම්ම විග්‍රහය සංයෝජනයන් දිහා බලනකොට අපිට මේ දස සංයෝජනයන් ටිකක් වෙනස් ස්වරූපයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. කාමරාග සංයෝජන, පටිඝ සංයෝජන, මාන සංයෝජන, දිට්ඨි සංයෝජන, විචිකිච්ඡා සංයෝජන, සීලබ්බත පරාමාස සංයෝජන, භවරාග සංයෝජන, ඉස්සා සංයෝජන සහ මච්චරිය සංයෝජනයත් අවිජ්ජා සංයෝජනයත් කියන මේ සංයෝජන ධර්ම තමයි අපිට දස සංයෝජන හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් අර කලින් කතා කරපු උද්දම් භාගීය, ඕරම් භාගීය ආදී ලෙස කතා කරපු ඒ දස සංයෝජනයන් වලට වඩා වෙනස්ව අපිට මෙතනදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා භවරාග සංයෝජනය. එතකොට රූපරාග, අරූපරාග ආදී ඒ සංයෝජන දකින්නට නැහැ.
ඒ වෙනුවට අපිට දකින්න පුළුවන්කම තියෙන භවරාග සංයෝජනය. එතකොට රූප රාග අරූප රාග කියන්නේ රූප භවයේ සහ අරූප භවයේ පිළිබඳව පවත්නා සංයෝජනයක්. ඒ දෙකම එකට ඇතුළත් කොට භවරාග සංයෝජනය හැටියට අපිට දකින්නට පුළුවන්. ඒ වගේම ඊර්ෂ්‍යා සංයෝජනය සහ මාත්සර්ය සංයෝජනයක් හැටියට ඊර්ෂ්‍යාව සහ මසුරු භව කියන එක සංයෝජනයක් හැටියට අමුතුවෙන් අපිට මෙතනදී දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට අපිට මේ සංයෝජනයන්ගේ වෙනස් යෙදීමක් හැටියට අපිට මේ යෙදීම් හඳුනා ගන්නට පුළුවන්. අර සාමාන්‍යයෙන් අපි කතා කරන සංයෝජනයන්ට වඩා වෙනස් වෙන සංයෝජනයන්ගේ ස්වභාවයන් අනුව. එතකොට දැන් මෙතනදී පළවෙනි සංයෝජනය හැටියට අපිට දකින්න පුළුවන් කාමරාග සංයෝජනය. කාමරාගය කියලා කියන්නේ සංයෝජන ධර්මයක්. මොනවාද කාමරාග සංයෝජනය කියලා කියන්නේ? තත්තකතමං රාග කාමරාග සංයෝජනං. එතනහිදී මොකද්ද කාමරාග සංයෝජනය කියලා කියන්නේ? යෝ කාමේසු කාමච්ඡන්தோ කාමරාගෝ කාමනන්දි කාමතණ්හා කාමසිනේහෝ කාමපරිලාහෝ කාමමුච්ඡා කාමජ්ජෝසානං ඉදං උච්චති කාමරාග සංයෝජන. කාමරාග සංයෝජනය පිළිබඳව විග්‍රහ කරනකොට යම්කිසි කාමච්ඡන්தோ කාමයේ පිළිබඳව කැමැත්තක් තියෙනවා නම්, කාම රාගෝ කාමයේ පිළිබඳව යම් රාගයක් තියෙනවා නම්, කාම නන්දි කාමයේ පිළිබඳව යම් සතුටු වන බවක් තියෙනවා නම්, කාම තණ්හා කාමයන් පිළිබඳව යම් තෘෂ්ණාවකගේ පැවැත්මක් තියෙනවා නම්, කාම සිනේහෝ කාම ස්නේහයක් තියෙනවා නම්, කාම පරිලාහෝ ඒ වගේම කාම පරිදාහයක් තියෙනවා නම්, ඒ වගේම කාම මුච්ඡා කාමයේ තුල යම් මුසපත් වෙන සිහි මුලාවට පත් වෙන බවක් තිබෙනවා නම්, කාමජ්ජෝසානං කාමයන්හි යම් බැසගෙන සිටීමක්, එහි ගැලී සිටීමක් තියෙනවා නම් ඉදං උච්චති කාමරාග සංයෝජන. මේක තමයි කාමරාග සංයෝජනය. එතකොට අපි සරල ලෙසම කාමරාග සංයෝජනය පිළිබඳව අපි හඳුනා ගත්තොත් අපිට සරල ලෙසම කාමරාගයේ ලෙස හඳුනා ගන්නට තියෙන්නේ අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මයන් පිළිබඳව සිතේ ඇති කරගනු ලබන කැමැත්ත. කැමැත්ත කියන්නේ දැන් අපිට ඒක සැපක් හැටියට, සතුටු වෙන්න තැනක් හැටියට ආස්වාද ස්වරූපයෙන් තේරෙනවානේ. ආස්වාද ස්වරූපයෙන් තේරෙනවා. ලස්සන රූප තියෙනවා. අපි දකින්න කැමති ලස්සන රූප තියෙනවා. අපි ඒවලට කැමති. ශබ්ද තියෙනවා. අපි ඒ ශබ්දවලට කැමති. ගන්ධ, රස, ස්පර්ශ අපි ඒ වගේ දේවල් වලට කැමති. ඒකට මේ දේවල් ටික ඔක්කොම කැමැත්තත් එක්කනේ යන්නේ. කැමැත්තත් එක්ක. ඒකට කැමැත්ත අනුව තමයි පතිත වෙලා තියෙන්නේ. කැමැත්ත අනුව තමයි යන්නේ. ඒකට මෙන්න මේ කැමැත්ත අනුව පිහිටා සිටින දේ. කැමැත්ත අනුව පිහිටා සිටින, ඒ කියන්නේ හිතේ පවතින කාමසහගත සංඥාව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳව පතිත වුනහම ඒ දේවල් වලට යම් ඇලීම් නිස්ෘත ස්වභාවයක් හිතේ තියෙනවා නම් අන්න ඒ හිතේ තියෙන ගතියට කියනවා කාමරාග සංයෝජනය කියලා. මේක සංයෝජන ධර්මයක්. ඉතින් අමුතුවෙන් මේ ගැන ලොකු විග්‍රහ කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. බොහෝ අවස්ථාවලදී මේ ගැන පැහැදිලි කරලා තියෙනවා. අපි රූපයට කැමතියි කියලා කිව්වට අපි මේ හිතේ ඇති කරගන්න කාමය මේ ඒකම තමයි අපි රාග වශයෙන් අපි සතුටු වෙන රංජනය කරන තැන. ඊට පස්සේ අපි ඇලෙන්නේ එතන. පටිඝ සංයෝජන. පටිඝ සංයෝජනය කියලා කියන්නේ අනත්තම් මේ අචරීති අඝාතෝ ජායති. මට අනර්ථය කළා කියලා කෙනෙකුගේ හිතේ ඇති වෙනවා දෝමනස්සයක්. ඒ වගේම අනත්තම් මේ චරතිති මට වර්තමානයේ තුල අනර්ථයක් සිද්ධ කරනවා කියලා අඝාතයක් කෙනෙකුගේ හිතේ ඇති වෙනවා. ඒ වගේම අනත්තම් මේ චරිස්සතිති මේ පුද්ගලයා අනාගතේ මට මෙහෙම දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා ගැටීමක් ඇති වෙනවා. පියස්ස මේ මනාපස්ස අනත්තං අචරි මම කැමති මම ප්‍රියමනාප කෙනාට මෙහෙම කළා වර්තමානයේ මෙහෙම කරනවා අනාගතයට මෙහෙම කරන්න පුළුවන් කියලා කෙනෙක් තරහ ඇති කරගනු ලබනවා. එතකොට අප්පියස්ස මේ අමනාපස්ස අත්තං අචරි මම අකමැති මගේ වෛරී පුද්ගලයන්ට මගේ තරහ මිනිස්සුත් එක්ක මෙයා එකතු වෙලා වැඩ කළා ඒ අයත් එක්ක හොඳින් ජීවත් වුණා කියලා කෙනෙකුගේ සිතේ තරහක් තියෙනවා. දැන් ඒ අයත් එක්කයි මෙයා ඉන්නේ කියලා සමහර විට හිතේ තරහ ඇති කරගනු ලබනවා. ඒ වගේම අතීතයේදී මේ විදිහට කලා වර්තමානයේ කරනවා වගේම අනාගතයේදීත් මෙයා මේ විදිහට මං අමනාප පුද්ගලයන් එක්ක එකට ඉන්න පුළුවන් කියලා මේ විදිහට ඇති කරගනු ලබනවා කෙනෙකුගේ හිතේ
තරහක් ඇති කර ගන්නවා. එහෙමත් නැතිනම් තවත් විදිහකට මේ අස්ථානයේහි තරහ ඇති කරගනු ලබනවා. ඒ කියන්නේ නොකිපිය යුතු තැනක කිපීම ඇති කරගනු ලබනවා. සමහර ලාවට වැස්සත් වැරදි, පෑවුවත් වැරදි, හොඳට හිටියත් හොඳට දේවල් සිදු වුණත් වැරදි, නරකට දේවල් සිදු වුණත් වැරදි, හැම දෙයකම වැරද්දක් දැකලා ඒකේ ගැටෙන ස්වභාවයටපත් වෙන අස්ථානයේහි. ඒකට යෝ ඒව රූපෝ චිත්තස් අඝාතෝ පටිඝාතෝ පටිඝං පටිවිරෝධෝ කෝපෝ පකෝපෝ සම්පකෝපෝ දෝසෝ පදෝසෝ සම්පදෝසෝ චිත්තස්ස ව්‍යාපත්ති මනෝපදෝසෝ කෝධෝ කුජ්ජනා කුජ්ජිතත්තං දෝසෝ දුස්සනා දුස්සිතත්තං ව්‍යාපත්ති ව්‍යාපජ්ජනා ව්‍යාපජ්ජිතත්තං විරෝධෝ පටිවිරෝධෝ චණ්ඩික්ඛං අසුරූපෝ අනත්තමනතා චිත්තස්ස ඉදං උච්චති පටිඝ සංයෝජන. මේ පටිඝ සංයෝජනය මෙන්න මේ නම් ගණනාවකින් විග්‍රහ කරනවා මේ මොන ආකාරයකට ඇති වුණත් දෝෂයක් ප්‍රද්‍රෝෂයක් සම්ප්‍රදෝෂයක් මේ විදිහට නම් ගණනාවකින් දක්වනවා එක සමාන ස්වરૂපයන්ගෙන් සිතේ ඇතිවන මනෝභාවයන් හැඳින්වීම සඳහා අපි පාවිච්චි කරන වචන යම් විරෝධයක් අකමැත්තක් මානසිකව ඇතිවන අකමැත්තක් යම් කිපීමක් තරහ ගැනීමක් ද්වේෂය පහළ කිරීමක් මේ යම් වෛරී සහගත සිතක් ඉපදවීමක් මේ ආදී මොන විදිහට ගත්තත් මේකට කියනවා පටිඝ සංයෝජනය. එතකොට දැන් අපි කෙනෙක් කැමැත්තෙන් බැඳෙනවා කෙනෙක් අකමැත්තෙන් බැඳෙනවා. ඒත් බැඳීමක් තමයි. ඒකට රූපය පිළිබඳව කෙනෙක් කැමැත්තෙන් බැඳෙනකොට තවත් කෙනෙක් ඒ රූපය පිළිබඳවම අකමැත්තෙන් බැඳෙනවා. මේ විදිහට කැමැත්ත හෝ අකමැත්ත මුල් කරගෙන බැඳීම් ඇති කර ගන්නවා. ඒකට කැමැත්ත සහ අකමැත්ත මුල් කරගෙන මේ බැඳීම් උපදව ගත්තට පස්සේ හැම වෙලාවකදීම ඒ సంతානය සංයෝජන සහිතයි. ඒ කියන්නේ නැවත රූපේ කරා පැමිණෙන්නට පුළුවන් වන සංයෝජනයකින් යුක්තව කටයුතු කරනවා. ඒක තමයි ඒ පුද්ගල චරිතයේහි ස්වභාවයේ බවට පත් වෙන්නේ. ඊට පස්සේ අපිට මාන සංයෝජනය දකින්න පුළුවන්. මාන සංයෝජනය කියලා කියන්නේ අර අපි කලින් කතා කරපු ඕරම් භාගීය සහ උද්දම් භාගීය සංයෝජන වශයෙන් මේක බෙදා ගැනීමේදී උද්දම් භාගීය සංයෝජන කොටසට ඇතුළත් වන සංයෝජනයක් මාන සංයෝජනේ සයෝ හමස්මීති මානෝ සදිසෝ හමස්මීති මානෝ හීනෝ හමස්මීති මානෝ සයමාන සදිසමාන හීනමාන කෙනෙකුට තියෙනවා තමන් පිළිබඳව මැනීමක් මම බොහොම හොඳ ශ්‍රේෂ්ඨ කෙනෙක් මම මේ විදිහේ පුද්ගලයෙක් කියලා තමන් පිළිබඳව හැම වෙලාවකදීම අන්‍යයන්ට වඩා තමන් ඉහළින් සිටින කෙනෙක් හැටියට මැනීමක් තිබෙනවා. එවන තියෙනවා සදිසමානයක් තියෙනවා මම අන්‍යයන් හා සමානයි කියාගත්ත මැනීමක්. ඒ වගේම කෙනෙකු සතුව හීනමානයක් තිබෙනවා මම අනිත් අයට වඩා හීනයි කියලා මානය. මේ ටික විතරක් නෙමෙයි යෝ ඒව රූපෝ මානෝ මඤ්ඤණ. මෙබඳු වූ යම් මානයක් යම් මඤ්ඤණාවක් හංගින බවක් තියෙනවා නම් Tamanට හැඟෙනවා Taman ඉන්නවා කියලා. අන්නේ හැඟීමත් එක්ක Taman මොන විදිහ කෙනෙක් හැටියටද Tamanට හැඟෙන්නේ? අන්න ඒක තමයි මෙතනදී මානය හැටියට හඳුන්වන්නේ. ඒකට මානය කියලා කියන්නේ Taman මහා ලොකු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් කියලා කියන එකම නෙමෙයි. දැන් කෙනෙක් සාමාන්‍යයෙන් අපි අතිමානයක් කියලා කියනකොට අපි මහා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් හැටියට ගන්නා බව විතරක් දකිනවා. අතිමානයේ විදිහට කතා කළාට මානය කියන එකේ ස්වභාවය ගත්තාම ඒක සෙය්‍ය වෙන්නත් පුළුවන්, ඒක හීන වෙන්නත් පුළුවන්. කෙනෙකුට තමන් පිළිබඳව අඩු තක්සේරුව නිසා මම හීනමානයක් තියෙන්න පුළුවන්. හීනයන් අතරත් මම හීනෙක් කියලා. ඒද මේ පුද්ගලයා පිළිබඳව ඇති කරගත්ත එක මැනීමේ නිර්ණායකයක්. මම මහා ශ්‍රේෂ්ඨයි කියලා ඇති කරගන්නවා නම් ඒකත් මැනීමේ නිර්ණායකයක්. මම සදිසයයි කියලා ඇති කරගන්නවා නම් ඒකත් මැනීමේ නිර්ණායකයක්. මම හීනයි කියලා ඇති කරගන්නවා නම් ඒකත් මැනීමේ නිර්ණායකයක්. කොටින්ම තමන් පිළිබඳව ඇති කරගනු ලබන මේ මැනීම ඒක මානයට ඇතුළත් වන දෙයක්. මානයේ හීන, සෙය්‍ය, සදිස ආදී වශයෙන් තුන් ආකාර වෙනවා. නැවත මේක අපි ගත්තොත් සෙය්‍ය මානය ගත්තොත් සෙය්‍ය හීන, සෙය්‍ය සදිස ආදී ලෙස සෙය්‍ය මානය 3යි, සදිස මානය 3යි, හීන මානය 3යි ආදී නව ආකාරයකට මානය විග්‍රහ වෙනවා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨය අතර මම ශ්‍රේෂ්ඨයි. ශ්‍රේෂ්ඨය හා සමාන පුද්ගලයෙක් මම. ශ්‍රේෂ්ඨය අතර මම පල්ලෙහාම අඩියේ මම ශ්‍රේෂ්ඨයි. ඒ වගේ මේ අය අතර පහළ ඉන්නේ. මෙන්න මේ ආදී ලෙස ඇතිවන මානය. කෙසේ වෙතත් මානය කියන එක උද්දම් භාගීය සංයෝජන ධර්මයක් වගේම ඊටාම සූක්ෂම ධර්මයක්. මානය කියන ධර්මයේ නිසා සත්වයන් නොඑක් ආකාරයට බැඳීම උපදව ගන්නවා.
මෙතන තියෙන සූක්ෂතම බැඳීම තමයි අස්මිමානය කියන එක, වෙමි කියන හැඟීම. මේ වෙමි කියන හැඟීම සම්පූර්ණම දුරවන්නේ අරිහත් මාර්ගයෙන්. වෙමි කියන හැඟීම සම්පූර්ණ වශයෙන්ම දුරවන්නේ අරිහත් මාර්ග අවස්ථාවේදී. අරිහත් මාර්ග අවස්ථාව වෙනකම්ම වෙමි කියන හැඟීම එතන පවතිනවා. වෙමි කියන හැඟීම අස්මිමාන ස්වභාවය එතනහි පවතිනවා. ඒ නිසා අස්මිමානය කියන එක දුරු වෙන්නේ අරිහත් මාර්ග අවස්ථාවේදී. ඒකත් මානය කියන තැනටම ඇතුළත් වෙන ධර්මයක්. ඊට පස්සේ දිට්ඨිය කියන එක සංයෝජන ධර්මයක්. දැන් අපි සක්කාය දිට්ඨිය තමයි අර කලින් කතා කරපු ක්‍රමයට සංයෝජනයක් හැටියට අපි ගන්නෙ. පළමු සංයෝජනයේ හැටියට කතා කරන්නේ සක්කාය දිට්ඨිය කියන සංයෝජන ධර්මය. හැබැයි මෙතනදී අපි ඒක වෙනස්ව කතා කරන්නේ මේක දිට්ඨි සංයෝජනය. දිට්ඨි කියන්නේ දෘෂ්ටිය, කෙනෙක් දකින විදිහ, කෙනෙක් දකින ආකාරය දිට්ඨිය කියලා කියනවා. සස්සතෝ ලෝකෝතිවා අසස්සතෝ ලෝකෝතිවා, ලෝකේ ශාශ්වතයි, ලෝකේ අශාශ්වතයි. ලෝකේ තියෙන දෙයක් නිත්‍ය වශයෙන්ම, ලෝකේ අශාශ්වතයි, ලෝකේ කියන දේ අශාශ්වත දෙයක්, ඒක පවතින්නේ නැහැ, යම් අවස්ථාවක විනාශ වෙලා යනවා, ඒක එතනින් ඉවරයි. අන්තවා ලෝකෝතිවා අනන්තවා ලෝකෝතිවා, ලෝකයේ අන්තවත්, ලෝකයේ අනන්තවත්. තං ජීවන්තං ශරීරං, යමක් ජීවය නම් ඒකම තමයි ශරීරය, ඒ ශරීරයම තමයි ජීවය, මේ දෙකම එකයි. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං, ජීවය කියන්නේ පණ කියන්නේ එකක්, ශරීරය කියන්නේ තව එකක්. හෝති තථාගතෝ පරම්මරණ, තථාගතයා නැතිනම් සත්වයා මරණින් මත්තේ ඉන්නවා කියලා ගන්නවා. නොහෝති තථාගතෝ පරම්මරණ, සත්වයා මරණින් මත්තේ නැහැ කියලා කෙනෙක් හිතනවා. නේව හෝති නහෝති තථාගතෝ පරම්මරණ, නේව හෝති සත්වයා මරණින් මත්තේ නැහැ, නහෝති තථාගතෝ පරම්මරණ, සත්‍ය මරණින් මත්තේ නැත්තේත් නැහැ කියලා කෙනෙක් දෘෂ්ටිගත වෙනවා. එතකොට යා ඒව රූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨි ගහනං දිට්ඨි කන්තාරෝ, මේ විදිහට යම් කිසි කෙනෙකුගේ හිතේ දෘෂ්ටියක්, දෘෂ්ටිගතයක්, දෘෂ්ටි ගහනයක්, දිට්ඨි කන්තාරයක්, දෘෂ්ටි නැමැති වෙහිලුවක්, මේ විදිහේ දේවල් තියෙනවා නම් මේ තමයි දිට්ඨිය කියන සංයෝජන ධර්මය කියලා කියන්නේ. එතකොට මේ ආකාරයේ දිට්ඨිය, මේක සෝහන් මාර්ගයෙන් ප්‍රහීන වෙන කෙලෙසයක්. එතකොට මේ දිට්ඨිය කියන සංයෝජන ධර්මය හැම වෙලාවකදීම බැඳීම ඇති කරනවා, දිට්ඨිය ලෙස බැඳීම ඇති කරනවා. එතකොට සසරට අරගෙන යන්න ප්‍රධානම හේතුවක් දිට්ඨි සහගත භාවය. මිච්ඡා දිට්ඨිය විදිහට සත්‍යයේ సంతානය තුළ මේ දිට්ඨි සංයෝජනය ක්‍රියාත්මක වෙනවා, වැරදි පැත්තට පෙළඹවීම වශයෙන්. දිට්ඨිය කියන එක හරි භයානක තැනකට අරගෙන යනවා. විශේෂයෙන් උච්ඡේද සහගත දිට්ඨි වලට අරගෙන යනකොට කුසලයේ අකුසලයේ පිළිගන්නේ නැහැ, පින පව පිළිබඳව දන්නේ නැහැ, අවබෝධයක් නැහැ. සිතේ ඇතිවන සිතුවිලි පිළිබඳව, චිත්ත සහ චෛතසික ධර්මයන් පිළිබඳව තිබෙන බෙදීම පිළිබඳව අවබෝධයක් ඇත්තේ නැහැ. එතකොට මෙන්න මේ වගේ අනවබෝධයෙන් කටයුතු කරන නිසා, අවබෝධ ඥානයක් ඔහුට නැති නිසා, ඒ හේතු කරගෙන යනෝබෝධය නිසාම සසරත් එක්ක බැඳිලා තියෙනවා. ස්කන්ධයන් පිළිබඳව දිට්ඨි සහගත සංයෝජනේ පවත්නවා. ස්කන්ධයන්ගේ ඇත්ත දන්නේ නැති නිසා ලෝකය තියෙනවා, ලෝකය නැහැ, මේ විදිහට ඇති කරගන්නවා. සත්‍යය ඉන්නවා, සත්‍යය නැහැ, මේ මරණින් මත්තේ උපදිනවා, මරණින් මත්තේ නැහැ, මේ ආදී නොඑක් දේවල් ඇති කරගන්නවා. මේ සියල්ලක්ම දික්ටි හැටියටයි දක්වන්නේ. සත්‍ය මරණින් මත්තේ ඉන්නවද කියලා අහුවොත් ඒක සත්‍ය මරණින් මත්තේ ඉන්නවා කියන එක ව්‍යාකරණීය ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. සත්‍ය මරණින් මත්තේ නැද්ද කියලා අහුවොත් නැහැ කිව්වොත් මේක ව්‍යාකරණීය ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. ඒකට එලෙස පිළිතුරු නොදිය යුතුයි. එතකොට ඒ සත්වයා කියන්නේ කවුද කියන එක විග්‍රහ කරගන්නට ඕනේ. දැන් රූපය කියන්නේ සත්වයා නම් ඒ රූපය මොහොතින් මොහොත වෙනස් වෙනවා නම් ඒ රූපය හටගෙන නිරුද්ධ වෙනවා නම් කොයි රූපය පිළිබඳවද සත්වයා කියලා කතා කරන්නේ. එතකොට සත්වයාගේ මරණින් මතු උත්පත්තියක් පිළිබඳව කතා කරන්න කලින් සත්වයා කියලා පැනවීමක් කරන්න දෙයක් තියෙන්න ඕනේ. ඒ සත්වයා රූපේද, ඒ සත්වයා වේදනාවද, ඒ සත්වයා සංඥාවද, ඒ සත්වයා සංස්කාරයේද, ඒ සත්වයා විඥානයේද. රූපය පිළිබඳව පැනවීමක් කරන්න අපිට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එක දිගට තියෙන රූපයේ සත්‍යයයි කියලා. ඒක මොහොතින් මොහොත වෙනස් වෙනවා. දැන් ගොඩක් වෙලාවට අපි දකිනාද සමාජය තුළ දැන් ඇතම් කෙනෙක් තර්ක කරනවා මේ මරණින් මත්තේ උත්පත්තියක් නැහැ.
මරණින් මත්තේ උත්පත්තියක් නැහැ. එතකොට මේ සත්වයාගේ උත්පත්තියක් නැහැ. මේ පිළිබඳව වාද විවාද වලට පවා ආමන්ත්‍රණය කරනවා. දැන් ඇත්තටම මේ ඉන්න පුද්ගලයා මරණින් මත්තේ උපදින්නේ නැහැ කියන එක ඒක එක්තරා කෝටියක්, එක්තරා කෙලවරක්. එතකොට ඒ කෙලවරේ ඉඳලා මේ ප්‍රශ්නය ඇසීම කියන එක ප්‍රශ්නය නිර්මාණය කරගෙනම තියෙන වැරදි තැනක නිසා ඒක වැරදි දෙයක්. ඉස්සෙල්ලා නිර්වචනය කරගන්නට අවශ්‍යයි කවුද මරණින් මත්තේ නැති වෙන්නේ. එතකොට මරණින් මත්තේ නැති වෙන්නේ පුද්ගලයා නම් කොයි පුද්ගලයාද මරණින් මත්තේ නැති වෙන්නේ? කෙනා නම් මරණින් මත්තේ උපදින්නේ නැහැ කියන්නේ කොයි කෙනාද? එතකොට මේ පේන රූපෙද? රූපය කියන එක නම් ඒ මොහොතක ඇහැට පේන ඒ වර්ණ රූපයේද? එහෙම නැත්නම් භෞතිකව තියෙනවයි කියලා අදහස් කරන ඒ මොහොතට වෙනස් වෙන වෙනස් ස්වරූපයකටපත් වෙන ඒ රූපයේද? එතකොට එකපාර හටගත්ත රූපයක් ඊළඟ පාර උපදින්නේ නැහැ. ඒක වෙනස් ස්වරූපයක් ගන්නවා. එතකොට ඒක සාමාන්‍යයෙන් භෞතික තත්වයටම ගිහිල්ලා කතා කළත් භෞතික විද්‍යාව පැත්තෙන් ඒක වෙනස් වෙමින් පවතින දෙයක්. එතකොට දැන් කොහෙන් ගියත් අපිට එහෙමනම් සත්වයා කියන්නේ මොකද්ද කියන එක ගැන පැහැදිලි කරන්න යනකොට කොයි සත්වයාද කියන එක එතකොට ඒක රූපේ නෙමෙයි. එහෙනම් විඳින බවද, හඳුනන බවද, හිතන බවද, දැනගන්න බවද? ඒවා මොහොතින් මොහොත වෙනස් වෙනවා, හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට මේ ධර්මය මොහොතින් මොහොත හටගෙන නිරුද්ධ වෙනවා නම් ඒ ධර්මයන් මොහොතින් මොහොත හටගෙන නිරුද්ධ වෙනකොට මොහොතින් මොහොත නැති වෙලා යනකොට අපිට සත්වයයි කියන පැනවීම එතනදි කිරීම සාධාරණ වෙන්නේ නැහැ. එතකොට මේ සත්වයා මරණින් මත්තේ උපදිනවා කියන එක හෝ සත්වයා මරණින් මත්තේ නැහැ කියන හෝ ප්‍රශ්නය යෙදෙන ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් කෙනෙක් තර්ක කරන්න හිතනවා නම් සත්වයා මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා ඒක ඒ ප්‍රශ්නේ නොවිය යුතු ප්‍රශ්නයක්. එතකොට දැන් සමහර වෙලාවට අපි දකිනවා ආගමික මතවාදයන් ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය වුණාම යොදා ගන්න ප්‍රධාන තර්කයක් හැටියට ඒක. ඒකට ඒක තර්කෝභාසයක්. ඒක නුසුදුසු තැන ඇති කරගත්ත තර්කයක්. ඒකට මෙන්න මේ ආකාරයට යෙදෙන්නේ ditthi සහගත ස්වභාවය නිසා දෘෂ්ටිය කියලා කියන්නේ අපි වැරදි තැනක අපේ දැකීම පිහිටවා ගැනීම. වැරදි තැනක දැකීම පිහිටවා ගැනීම. ඒක තමයි ditthියේ ස්වභාවය. ඒකට වැරදි තැනක චින්තනය පවත්ව ගත්තාම එයාට පේන්න පටන් ගන්න වැරදි විදිහට පේන්න පටන් ගත්තාම එයා වැරදි විදිහට තමයි මේ දේ දකින්නේ, වැරදි විදිහට තමයි මේ දේ ගවේෂණය කරන්නේ. ඒකට වැරදි විදිහට දකිනකොට වැරදි විදිහට ගවේෂණය කරනකොට වැරදි දේවල් අනුව තමයි එයාගේ නිගමන පවතින්නේ. ඒ හින්දා ditthිය කියන එක භයානක දෙයක්. ditthිය කියන එක සංයෝජන ධර්මයක්. එයා දෘෂ්ටි වශයෙන් ස්කන්ධයන්ගේ බැඳෙනවා. දැන් අපි කිව්වා දෘෂ්ටි වශයෙන් කෙනෙක් මේ කියන්නේ කාමරාග වශයෙන් කෙනෙක් ඇලෙනවා. ඒත් සංයෝජන ධර්මයක්. පටිඝ වශයෙන් කෙනෙක් ඇලෙනවා. ඒකත් සංයෝජන ධර්මයක්. ඒ වගේම තවත් කෙනෙක් මාන වශයෙන් ඇලෙනවා. ස්කන්ධ ටික පිළිබඳව මාන වශයෙන් එයා සංයෝජනය. එයා බැඳෙන්නේ මාන විදිහට. ඒ වගේම ස්කන්ධ ටික පිළිබඳව කෙනෙක් දිට්ඨි වශයෙන් සංයෝජනය ඇති කරගනු ලබනවා. මේකත් සංයෝජනයක්. මේකත් බැඳුමක්. මොකද ස්කන්ධ ටිකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එයාට ඒ පිළිබඳව අර විදිහේ දෘෂ්ටියක් තියෙනවා නම් සාස්වත හෝ වේවා උච්ඡේද හෝ වේවා එයා ඒකේ යථාර්ථය නොදන්න කම නිසානේ දෘෂ්ටියට පැමිණෙන්නේ. රූපය එකම දිගට තියනවා කියලා හිතනවා නම් ලෝකය එකම දිගට තියනවා කියලා හිතනවා නම් ආත්මයක් තියනවා කියලා හිතනවා නම් මේ පණ ජීවය කියලා කියන්නේ තන් ජීවන්තං ශරීරං කියලා හිතනවා නම් ඒකම ජීවයයි ඒකම ශරීරයයි කියලා මේ දෙකම එකයි කියලා හිතනවා නම් අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ශරීරය කියන්නේ අනිත් එකක් පණ කියලා කියන්නේ තවත් එකක් කියලා හිතනවා නම් මේ විදිහට මොන විදිහට කල්පනා කළත් රූපේ පිළිබඳව එයා ඒකේ ඒ දෘෂ්ටි වශයෙන් කරගත්ත ඇලීමක් ඒ ස්කන්ධ ටික අල්ලලා තියෙන දෘෂ්ටි විදිහට යා. ඒකට ඒකත් සංයෝජන ධර්මයක් සංයෝජනයේ ස්වභාවයක්. ඒ වගේම විචිකිච්ඡා සංයෝජනය. විචිකිච්ඡාව කියලා කියනවා එතන යම් කිසි කෙනෙකුට කෙසේද කියලා පවත්නා යම් සැකයක් තියෙනවා නම් අන්නේ සැකයට කියනවා විචිකිච්ඡා සංයෝජනය කතං කති. කෙසේදයි කියන සැකය. සත්තරි කංකති විචිකිච්ඡති ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව තියෙන සැකය, ධර්මය සංඝයා පිළිබඳව තියෙන සැකය, සික්ඛාය කංකති ශික්ෂාව පිළිබඳව තියෙන සැකය. දැන් සත්තරි කංකති විචිකිච්ඡති කියනකොට ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව සැකයි. බුදුරජාන් වහන්සේ පිළිබඳව කෙනෙකුට පවතින සැකයක් සම්මා සම්බුද්ධයි කියලා කිව්වට අපි
කොහොමද පිළිගන්නේ උන්වහන්සේගේ අවබෝධය? උන්වහන්සේ අවබෝධ කළා කියලා කිව්වට ලෝක යථාර්ථයේ තේරුම් ගත්ත කියලා කිව්වට අපි කොහොමද ඒක තේරුම් ගත්ත කියලා දන්නේ? මේ පිළිබඳ ශාස්ත්‍රඥ වහන්සේගේ ශාස්ත්‍රෝත්තය පිළිබඳව සම්මා සම්බුද්ධ භාවයේ පිළිබඳව කෙනෙකුගේ හිතේ තියෙන නොපිළිගන්නා ස්වභාවයක්, කෙනෙකුගේ හිතේ ඒ පිළිබඳව සැකයක් තියෙනවා. අන්න ඒක තමයි මේ අපි පැහැදිලි කරගන්නේ විචිකිච්ඡාව හැටියට. ඒ වගේම ධර්මයේ පිළිබඳව සැකයි. ධර්මය කියලා කිව්වට ඒක ලෝකේ යථාර්ථ ධර්මය නෙමෙයි. ඒක කෙනෙකු වටහාගත්ත තවත් එක ආකාරයක් වන්නට පුළුවන්. ලෝකේ ස්වභාවය පිළිබඳව වටහාගත්ත තවත් එක ආකාරයක් වෙන්න පුළුවන්. එවනට ලෝකේ ඇත්ත වෙන වෙන දේවලුත් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධර්මයේ පිළිබඳව විශ්වාස නොකරන, ධර්මයේ පිළිබඳව අවබෝධ නොකරගන්න කම නිසා ඒ පිළිබඳව සැක කිරීමකට ලක් කිරීම විචිකිච්ඡාව කියලා හඳුන්වනවා. ධම්මේ කංකති විචිකිච්ඡති. ඒ කියන්නේ සැක කරනවා, විචිකිච්ඡාවට පැමිණෙනවා. සංඝේ කංකති විචිකිච්ඡති. සංඝයා පිළිබඳව සැකයි, විචිකිච්ඡාවටපත් වෙනවා. යා සංඝයා කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගත්ත උත්තරීතර ශ්‍රාවක පිරිසට. එතකොට මේ උත්තරීතර ශ්‍රාවක පිරිස පිළිබඳව එයාට සැකයක් තියෙනවා. ඒක තමයි මේ සංඝේ කංකති විචිකිච්ඡති කියලා කියේ. සංඝයා පිළිබඳව සැකයි. සංඝයා කිව්වට මේ සංඝයාගේ පැවැත්ම කොහොමද සිද්ධ වෙන්නේ? එහෙම පිරිසක් හිටියේ නැහැ. එහෙම නැත්නම් ඒවා මනස්කල්පිත දේවල් විතරයි. මේ විදිහට සංඝයා පිළිබඳව කෙනෙකුට සැක තියෙනවා. ශික්ෂාව පිළිබඳව සැක තියෙනවා. මේ ශික්ෂාව තුළ, මේ භ්‍රමචර්යාව තුළ මාර්ගඵලාධිගමයන් ලබන්න පුළුවන් කියලා කිව්වට කොහොමද ඒව ලැබෙන්නේ? එහෙම මේ සිල් රැක්කා කියලා එහෙම නිවන් දකිනවද? එහෙම භාවනා කළා කියලා ඔක හිටියා කියලා හරියනවද කියලා සමහරුන්ට හිතෙනවා. මේ තමයි සික්ඛාය කංකති විචිකිච්ඡති කියලා කියන්නේ. පුබ්බන්තේ කංකති විචිකිච්ඡති. පූර්වාන්තයේ පිළිබඳව සැකයි. ස්කන්ධ පිළිබඳව, පෙර ස්කන්ධ ධර්මයන් පිළිබඳව සැකයි. අපරාන්තයේ පිළිබඳව සැකයි. පූර්වාන්ත අපරාන්තයන් පිළිබඳව, පච්චුප්පන්න ධර්මයන් පිළිබඳව යාට සැකයි. ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදේ පන්නේසු ධම්මේසු කංකති. ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව යාට සැකයි. මෙන්න මේ විදිහට යම් ඒව රූපා කංකා, මෙබඳු ආකාරයේ කංකාවක්, සැකයක්, සැක කිරීමක් තියෙනවා නම්, විමතියක් තියෙනවා නම් හිතේ එක් ආකාරයකට තමන්ගේ මනස පවත්වාගත නොහැකි දෘෂ්ටි ස්වરૂප භාවයක් තියෙනවා නම්, අන්නේ දෘෂ්ටි ස්වરૂප භාවය තමයි මේ විචිකිච්ඡා ස්වરૂප භාවයක් තියෙනවා නම්, ඒ කියන්නේ ඒකට දෙදහපතෝ කියලා කියනවා. හරියට පාරවල් දෙකක් තියෙනවා, කෝකේ යනවාද කියලා හිතා ගන්න බෑ වගේ අදහසක් තියෙනවා වගේ තමන්ගේ හිතේ තියෙනවා නම්, අන්න ඒ බඳු දේ තමයි මේ හඳුන්වනු ලබන්නේ විචිකිච්ඡා සංයෝජනය කියලා. ඊට පස්සේ අපිට දකින්න පුළුවන් සීලබ්බත පරාමාස සංයෝජනය. අපි අර කලින් කතා කරපු ක්‍රමයේ ඔස්සේ විමසා බැලුවොත් නම් අපිට මේ සංයෝජන ධර්මය හම්බ වෙන්නේ දෙවන මේ තුන්වන සංයෝජනයේ ධර්මයේ හැටියට සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය කියන දේ. ඒකට සීලබ්බත පරාමාස සංයෝජනය. තත්තකතමන් සීලබ්බත පරාමාස සංයෝජන. එතනදී මොනවාද සීලබ්බත පරාමාස සංයෝජනය කියලා කියන්නේ? ඊතෝ බහිද්දා සමනක් බ්‍රාහ්මනානං සීලේන සුද්ධි. මේ ශාසනයෙන් පරිබාහිර වන ශ්‍රමණක් බ්‍රාහ්මණයින්ගේ යම් ශීලයෙන් ඇතිවන පාරිශුද්ධත්වයේ පිළිබඳව හැඟීමක් තියෙනවා නම්, යම් සුද්ධියක් තියෙනවා කියලා හිතෙනවා නම්, වතේන සුද්ධි, වෘතයෙන් එයාගේ පැවැත්ම තුළ එයාට සුද්ධියටපත් වෙනවා කියලා හැඟීමක් තියෙනවා නම්, සීලබ්බතේන සුද්ධි, සීල වෘතයන්ගෙන් සුද්ධිය පිළිබඳව හැඟීමක් තියෙනවා නම්, යායව රූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨි ගහනං, මේ ආකාරයේ දෘෂ්ටියක්, දෘෂ්ටි ග්‍රහණයක් තියෙනවා නම් ඒකත් දිට්ඨියෙහිමලා සංග්‍රහ වන දෙයක්. එතකොට මේකට කියනවා සීලබ්බත පරාමාස, සීල වෘත විදිහට කෙනෙක් බැඳීම ඇති කරගන්නවා සංයෝජන ධර්මයක්. ඒ වගේම ඊළඟ සංයෝජනය භවරාග සංයෝජනය. මේක අපි අර උද්දම් භාගීය, ඕරම් භාගීය සංයෝජන බෙදා දැක්වීමේදී කතා කරන්නේ නැහැ භවරාග සංයෝජනය. යෝ භවේසු භවච්ඡන්தோ භවරාගෝ භවනන්දි භවතණ්හා භවසිනේහෝ භව පරිලාහෝ භව මුච්ඡා භවජ්ජෝසානං ඉදං උච්චති භවරාග සංයෝජන. ඒකට භවරාගය කියලා කියන්නේ භවයේ පිළිබඳව තියෙන බැඳීම කියන එක. අපි අර උද්දම් භාගීය සහ ඕරම් භාගීය සංයෝජන හඳුනා ගන්නකොට රූප රාග අරූප රාග කියලා සංයෝජන ධර්ම දෙකක් හඳුනාගත්තා.
රූප රාග අරූප රාග සංයෝජන ධර්ම දෙක. රූප භවයේ පිළිබඳව තියෙන බැඳීමත් අරූප භවයේ පිළිබඳව තිබෙන බැඳීමත් අනේ දෙකම මෙතනදී එකක් විදිහට එකතු වෙනවා. එකක් විදිහට ඇතුළත් වෙනවා. ඒ තමයි භව රාග කියන එක. රූප භවයත් භවය අරූප භවයත් භවය. ඒ නිසා මේක භව රාගයේ පිළිබඳව තිබෙන සංයෝජනය. එතකොට කාම රාගයේ පිළිබඳව තිබෙන සංයෝජනය එක කැමැත්තෙන් තෘෂ්ණාවෙන් බැඳෙන එක. එතකොට මේ භවයන් පිළිබඳව තියෙන බැඳීම කිව්වහම එතන කාම භවයේ පිළිබඳව තියෙන බැඳීමත් භව රාග සංයෝජනයේම තමයි. හැබැයි ඒක අර කාම රාග සංයෝජනයේහි ප්‍රධාන බව सिद्ध කරන නිසා එතන මූලිකත්වයේ ගන්න කාම රාජක සංයෝජනයේ නිසා ඒක මෙතන විශේෂයෙන් කතා කරන්නේ නැහැ. හැබැයි භව රාග සංයෝජනයේදී යම් රූප භව අරූප භව සංඛ්‍යාත යම් භවයක් තිබෙනවා නම් අන්නේ භවය තමයි මෙතනදී කතා කරන්නේ. එතකොට රූප රාග අරූප රාග කියන මේ භවයන්හිදී ඒද පවතින්නේ භවය පිළිබඳව කැමැත්තක්, භවය පිළිබඳව රාගයක්, භවය පිළිබඳව ස්නේහයක්, භවය පිළිබඳව තියෙන තණ්හාවක්. භවය රූප භවය කියලා කියනකොට ඒ රූප නිමිත්තක් ඇසුරු කරගෙන තමයි ඒ තණ්හාව පවතින්නේ. ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, තෘතීය චතුර්ථ ධ්‍යාන කියන මේ ධ්‍යාන ඉපදවීමේදී අපි දකිනවා එකට රූප නිමිත්තක් තමයි පාදක කරගන්නේ. කර්මස්ථානයක් වඩලා අර්පණා ධ්‍යාන උපදවන්නට සමර්ථ වන ආකාරයේ නිමිත්තක් වැඩිම තුල ඒ ධ්‍යාන නිමිත්තත් සමග තමයි අපිට ධ්‍යානය කියන දෙයි පැවැත්ම තියෙන්නේ. එහෙනම් තමයි ඒක රූපාවචරයි කියලා කියන්නේ. අර රූපී නිමිත්ත ඇසුරු කරගෙන එක මනස සිතින් උපද්දපු රූප නිමිත්තක් වුණත් ඒ රූපී නිමිත්ත ඇසුරු කරගෙන පවතින නිසා තමයි ඒක රූපාවචරයි කියලා කියන්නේ. රූපය අනුව හැසිරෙනවා කියලා. හැබැයි රූපය අනුව ගිහිල්ලා කාම විදිහට එයා ගන්නෙ නැහැ. අර රූපය අනුව ගිහිල්ලා හැසිරෙනවා. හැසිරීම එතනදී දුරු කළා නැහැ. නිසා තමයි ඒක රූප භූමිය කියලා හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ රූප භූමිය තුළ යම් කිසි කෙනෙකුට බැඳුමක් තියෙනවා නම්, බන්ධනයක් තියෙනවා නම්, කියන්නේ ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යානයන් තුළ යම් බැඳීමක් තියෙනවා නම් ඇත්ත ඇති හැටියට නොදන්නා කමත් එක්ක ගියපු ඒක හඳුන්වනු ලබනවා භව රාග සංයෝජනය කියලා. ඒ වගේම යම් කිසි කෙනෙකුට ආකාසානංචායතන, විඥානංචායතන, අකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන කියන අරූපාවචර භූමීන් සම්බන්ධව යම් කිසි තණ්හාවක් තියෙනවා නම්, යම් කිසි බැඳුමක් තියෙනවා නම් මෙන්න මේ තණ්හාව, මෙන්න මේ බැඳුම අරූප භූමි මට්ටමින් තියෙන දේ පිළිබඳව එයාට සම්පූර්ණයෙන්ම එතනදී පවතිනවා භව රාග සංයෝජනය. මේ රූප භවයේ සහ අරූප භවයේ කියන මේ දෙකේදීම භව රාග සංයෝජනයේහි බැඳුම අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට දකින්න පුළුවන් අර දස සංයෝජනයන්හි නොදැක්වෙන, ඒ කියන්නේ උද්දම් භාගීය, ඕරම් භාගීය සංයෝජන කියලා අපි හඳුනාගත්ත න්‍යාය ඇතුළත අපිට දක්නට නොලැබෙන සංයෝජන ධර්මයක්. ඒ තමයි ඉස්සා සංයෝජනය සහ මච්චරිය සංයෝජනය කියන එක. ඊර්ෂ්‍යා සංයෝජනය සහ මසුරු බව කියන එක සංයෝජන ධර්මයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ සංයෝජනයන් හඳුනා ගැනීමේදී මෙතන විශේෂයෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා ඊර්ෂ්‍යාව කියලා කියනකොට යාපන ලාභ සක්කාර ගරුකාර මානන වන්දන පූජනාසු ඉස්සායනා ඉස්සායි තත්තං උසූයා උසූයනා උසූයි තත්තං ඉදං උච්චති ඉස්සා සංයෝජන. එතකොට යාපන ලාභ සක්කාර ගරුකාර මානන වන්දන පූජනාසු අනිත් කෙනෙක් ලබන යම් කිසි ආකාරයකින් තව කෙනෙක් උපදවා ගන්නු ලබන යම් කිසි ලාභ සත්කාර තිබෙනවා නම්, ඒ වගේම ගරුකාර මානන වන්දන පූජන තියනවා නම්, අන්නේ ඒ වානන වන්දන පූජනාවන් පිළිබඳව තිබෙන ඊර්ෂ්‍යාව කියන දේ. ඒ කියන්නේ මේක සම්පූර්ණම අනුන් විඳින සැපතට අනුන් විඳින දේ පිළිබඳව පවත්වන නොකමැති ස්වභාවයක් තමයි මේ ඊර්ෂ්‍යාව කියලා හඳුන්වනු ලබන්නේ. ඒ කියන්නේ අනුන්ගේ දේ දරා ගන්න පුළුවන් කමක් නැතිකම. බොහෝ වෙලාවට මේක සංයෝජන ධර්මයක් කියලා කියන්නේ, බැඳුමක් කියලා කියන්නේ අපි හිතන් නැති පැතිවලින් අපේ సంతානය මේක ආක්‍රමණය කරනවා. හිත ආක්‍රමණයට ලක් කරනවා. ඒ හින්දා තමයි ඊර්ෂ්‍යාව කියන එක ප්‍රධාන සංයෝජන ගොඩටම ඇතුළත් කරලා දක්වන්නේ. එතකොට මේ අනුන්ගේ සැපය, අනුන් ලබන ලාභයට, ගෞරවයට, කීර්තියට, වන්දන මානන පූජනාදී දේවල් වලට හිතක ඇති වෙනවා නුරුස්නා ස්වභාවයක්.
සමාජය තුළ කීර්තිමත් පුද්ගලයන් පිළිබඳව ඇතම් කෙනෙකුට ඒක දිහා බලාගෙන ඉන්නකොට නොසතුටු ස්වභාවයක් ඇති වෙනවා. එතකොට එයාට නොඑක් දේවල් කරලා නිඳා කරන්න, අපහාස කරන්න, නොඑක් චෝදනා කරන්නට පෙළඹෙනවා. මේක තමයි ඊර්ෂ්‍යාවේ තියෙන ස්වභාවය. මේ ඊර්ෂ්‍යාවෙහි ස්වභාවය නොඑක් ආකාරයන්ට හිත අනුව දිවෙනවා. අපි කියනවා මේක හිත රවට්ටලා මේක ඇති වෙනවා කියලා. ඒ හින්දා තමයි මේවා සංයෝජන හැටියට මේවා ලොකු වැඩ කොටසක් සිද්ධ කරන දේවල් හැටියට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. සමහර වෙලාවට මේක ඇති වෙනවා මේ ඊර්ෂ්‍යාව කියන දේ පරාර්ථකාමී ස්වරූපයෙන්. පරාර්ථකාමී. ඒ කියන්නේ තමන් හරි පරාර්ථකාමී, අනුන්ගේ යහපත තමයි කැමති. අනිත් අයගේ යහපත කැමති. එතකොට අනිත් අයගේ යහපත කැමති නිසා තමයි ඒ විදිහට කල්පනා කරන්නේ. දැන් කෙනෙකුට අලුත් නිලතලයක් ලැබුණාම එයා යටතේ ඉන්න අනිත් අය පිළිබඳව තියෙන අනුකම්පාව නිසා ඒ පුද්ගලයාගේ නිලතලයට අකමැති වෙනවා. ඒක ලබා ගන්නවට. ওই මිනිස්සයා එතෙන්ටපත් වුණොත් එහෙම අනිත් මිනිස්සුන්ට මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් නේද කියලා අර අනුන් ගැන යහපත ගැන හිතලා අර තත්වයට කෙනෙකුගේ පත්වීම පිළිබඳව අකමැති වෙනවා. දැන් ඇත්තටම හේතු සහිතව වෙන්න පුළුවන් කමක් තියෙන අවස්ථා නැතුව නෙමෙයි. හැබැයි බහුතරයක් චිත්තසංතානවල ඇතිවන ස්වභාවය තමයි ඊර්ෂ්‍යා පරවස භාවය. එතකොට අර ඒක සාධාරණීකරණය කිරීම සඳහා බොහෝ කරුණු තමන්ගේ හිත තමන්ට ගෙනල්ලා දෙනකොට අර ඊර්ෂ්‍යාව සාධාරණ දෙයක් හැටියට තමන් අනිත් අය වෙනුවෙන් පෙනී සිටින අනිත් අයගේ යහපත වෙනුවෙන් පෙනී සිටින්නෙක් හැටියට තමාව පෙන්වා දෙමින් ඊර්ෂ්‍යාව කියන දේ තමන්ව රවට්ටලා තියෙනවා. එතකොට මේ විදිහට ඊර්ෂ්‍යාව කියන එක වංචනික ධර්මයක් විදිහට චිත්තසංතානය ආක්‍රමණයට ලක් කරන දෙයක්. ඒ වගේම ඊර්ෂ්‍යාව වැඩ කරන ඇතම් වෙලාවකට තමන් ඒ පිළිබඳව විමසා බැලිය යුතුයි වගේ තැනකින්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් ගුණවතෙක්, සිල්වතෙක් පිළිබඳව අපි ගත්තොත් කෙනෙක් කියනවා මේ අහවල් ස්වාමින්වහන්සේ හරි සිල්වත් කෙනෙක් කියලා. එතකොට කියනකොට ඔය සිල්වත් කිව්වට කවුද දන්නේ? ඔක ගැන අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ. ඔය කිව්වට ඔහොම ගුණයක් තියනවද දන්නෙත් නැහැ. හොරු තමයි වැඩිපුර ඉන්නේ කියලා ඔන්න ඒකට ප්‍රතිඋත්තර ගෙනවිත් දෙනවා. ඒ තමයි ඊර්ෂ්‍යාව. තව කෙනෙක් පිළිබඳව කෙනෙක්ගේ ඇති වෙන ප්‍රසාදයට, හිතේ ඇති වෙන දෙයට කැමති නැහැ. එතකොට දැන් කෙනෙක් ඇවිල්ලා සමහර විට එක කාර්යාලයක වැඩ කරනකොට වෙන්න පුළුවන් කෙනෙක් ඇවිල්ලා අර කෙනා හොඳයි නේද කියලා කිව්වොත් ඔය කිව්වට ඔය කියන හොඳ තියනවද දන්නේ නැහැ. ඕක ඉතින් කාලයක් යනකොටනේ ඇත්ත ඇති මැතු වෙලා එන්නේ. ඉතින් බලාගෙන ඉමුකෝ ඕක තියෙයිද කියලා අර ඒ වගේ වචන ස්වභාවයෙන්ම හිතෙන් නික්මෙන වචන. තමන්ගේ කටින් ඒක මේ වචනයට නැගෙන දේවල් බොහොම ස්වභාවිකව කෙනෙකුගේ సంతානය තුළ ඇති වෙන දේවල්. එතකොට මේක ඊර්ෂ්‍යාව, මේක කෙලෙසයක්, මේක සංයෝජන ධර්මයක් හිත ආක්‍රමණය කරනු ලබන. එහෙනම් අපිට මේ විදිහට දෙයක් ඇති වුණත් ඒකත් ඊර්ෂ්‍යා සංයෝජනයේ තියෙන ස්වභාවයක් හැටියටම තේරුම් ගන්නට අවශ්‍යයි. ඇතම් කෙනෙකුට පින්කම් කරනකොට ඒ ස්වરૂපයෙන් ඇති වෙනවා. පින්කම් කරනකොට ඒ පින්කම් කැමැති ස්වરૂපයෙන් තව කෙනෙක් කරන පින්කමක් පිළිබඳව ඊර්ෂ්‍යාව ඇතිවීම නිසා යා මොකද කරන්නේ? ඊට වඩා වැඩි පින්කමක් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. කෙනෙක් හොඳ දෙයක් කළාම ඒක ඊට වඩා හොඳ දෙයක් කරන්න ඕන කියන තැනකින් තමන් කරනවා හෝ තව කෙනෙක් ලවා කරවන්න හෝ බලනවා. මේ විදිහට ඊර්ෂ්‍යාව කියන එක නොඑක් ආකාරයට හිතවල උපදිනවා. තව කෙනෙකුට ඇතැම් වෙලාවට පටික්කුල සංඥා විදිහටත් උපදිනවා. ඒ කියන්නේ දැන් තමන්ට වඩා ලස්සනයි කියලා කෙනෙක් ගැන හිතුනොත් නැතිනම් ඒ ලස්සන කෙනෙක්ව දැක්කොත් ඒ ලස්සන කෙනෙක්ව දකිනකොට හිතේ දැන් රාගය ඉපදුනොත් ඒක ප්‍රකටයි. ඒ වගේම ඊර්ෂ්‍යාව නිෂ්පාදනය වෙනවා කෙනෙකුගේ හිතේ උපදින ඒ වගේ තැනක අපෝක ඇතුලේ වුණාට තියෙන මේ වගේ මහා අසුබ කොටස් ටිකක් නේ. මේ වගේ මහා අසුබේ දැන් ඒක අසුබේ වඩන්නේ දැන් මේ රාගය දුරු කරගන්න අදහසකින් නෙමෙයි. එහෙම අසුබේ දුරු කරගන්න රාගය දුරු කරගන්න අදහසකින් අසුබේ වඩනවා නම් ඒක වටිනවා. සමහර වෙලාවට කෙනෙකුගේ හිතේ නිකම්ම අර පිළිබඳව පටික්කුල සංඥාවක් ඇතුලේ තියෙන මෙහෙම දෙයක් ඒ වුණාට කියලා පිළිකුල් භාවයක් ගෙනත් දෙනවා. මොකද අර මේ කෙනා පිළිබඳව ඇති වෙන කෙලෙසේ නිසා, ඊර්ෂ්‍යාව නිසා. එතකොට ඒක ලස්සනයි කියලා පිළිගැනීමට හිතේ තියෙන අකමැත්ත නිසා තමයි ඒක කරන්නේ. ඒ කියන්නේ සුබ වශයෙන් බලන්න කියන එක නෙමෙයි, ඒක වරදවා ගන්න එපා.
අර විදිහට ඊර්ෂ්‍යාව ක්‍රියාත්මක වෙලා වැඩ කරනවා. එතකොට ඒකත් අර විදිහම සංයෝජනයක්. අපි කාමරාග විදිහට බැඳුනා වගේම ඊර්ෂ්‍යාව විදිහට අපි රූපයත් එක්ක එතකොට බැඳිලා තියෙන නිසා සංයෝජනය තුළ. එහෙනම් ඒකත් අපි පරිස්සම් වෙන්න ඕනේ දෙයක්. එතකොට සාමාන්‍යයෙන් ඒක වටිනා ඇඳුම් පැළඳුම් වල වුණත් ඒ වගේ නොඑක් විදිහට ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. අනිත්‍ය සංඥාවෙන් අනිත්‍ය ස්වરૂපයෙන් මේ විදිහට නොඑක් විදිහට කෙනෙකුගේ හිතේ මේක උපදින්න පුළුවන්. දැන් කෙනෙකුගේ සැප සම්පත් දකින්නකොට තව කෙනෙක් භුක්ති විඳින දේවල් දකින්නකොට ඕවා ඉතින් නැති වෙලා යනවා. මොනවා වුණත් මරණයෙන් කෙලවර වෙනවානේ. අපි කාටත් එක හා සමානයි. ඔක්කොටම මේ අඩි 6ක් පොළොව යට වැළලෙන්න වෙන එක නෙවෙන්නේ. පෙට්ටියට ගියාම මොනවද දන්නවද? මේ විදිහට තමන්ගේ හිත සනස ගන්නවා, අස්වසා ගන්නවා. මොකක් හින්දාද? ඊර්ෂ්‍යාව නිසා. මේ කියන්නේ මේ ඇත්තටම අපි කලකිරීම නිර්වේදය ඇති කර ගැනීම පිළිබඳව පවත්වන මානසිකාරය නෙමෙයි. ඒ මානසිකාරයේ ස්වરૂපයෙන් කෙනෙකුගේ හිතේ ඇතිවෙන ඊර්ෂ්‍යාව නැමැති සංයෝජනයේ ස්වභාවය. එතකොට ඒක අර විදිහට ඒකේ වේශය අරගෙන එන්නේ. ඒකට හඳුන ගන්න අමාරුයිනේ මේක. එනිසා මේ ඒ විදිහට හිතන හැමතැනම තියෙන ඊර්ෂ්‍යාව කියනවා නෙමෙයි. ඒ විදිහට හිතන්න ස්වභාවිකවම හිත පෙළඹෙන ඇතැම් අවස්ථාවලදී ඒක ඊර්ෂ්‍යාව නිසා. ඊර්ෂ්‍යාපරව ස්වභාවය නිසා. දැන් සමහර වෙලාවට සමාජයේදී ස්වාමීන් වහන්සේලා පිළිබඳව විවේචනය කරන්න පෙළඹෙන්නේ. ස්වාමීන් වහන්සේලා පිළිබඳව විවේචනයේදී ඊර්ෂ්‍යාපරවශ භාවයේ බොහෝ අවස්ථාවල සිත්වල උපදිනවා. දැන් සාධාරණ විවේචනයක් නම් කමක් නැහැ. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලාට දැන් මිනිස්සුන්ගෙන් ඉල්ලා දෙයක් කරනව නෙමෙයි. සමහරට ඒ සඳහා දායකයන් විසින් දායකත්වයේ දක්වමින් දේවල් කරනවා. උන්වහන්සේට ප්‍රත්‍යපහසුකම් සලසනවා. ඒකට ප්‍රත්‍යපහසුකම් සලසනකොට අර ඒක දිහා බලාගෙන ඉන්න පිරිසක් මොකද්ද කරන්නේ? ඊර්ෂ්‍යාව නිසා කල්පනා කරනවා මේක මෙහෙම සිද්ධ විය යුතු දෙයක්ද? ඔය කිව්වට ඔතන තියෙන මේ වගේ දෙයක් නෙමෙයි නේද කියලා ඒ පිළිබඳව නොඑක ආකාරයට සිතුවිලි උපද්ද ගන්නවා. ඒකට ඒක හිතන්නේ ගොඩක් වෙලාවට ඒ අනිත්‍යතාවය ඒ වගේ දේවල් ගැන හිතනවා ඒ වගේ ස්වરૂපයෙන් කියලා තමයි හිතන්නේ. හැබැයි මේ ඇත්තටම सिद्ध කරලා තියෙන්නේ මොකද්ද? අනිත්‍ය ලබාගත් සම්පත්තිය පිළිබඳව තියෙන අකමැත්තක්. ස්වාමීන් වහන්සේ නමකට හොඳ ආවාසයක් තියෙනවා නම් ඒ ආවාසයේ තියෙන්නේ යම්කිසි පින්නතෙක් විසින් හදා පූජා කරන නිසා. ඒ වගේම ස්වාමීන් වහන්සේ නමකගේ ප්‍රවාහන පහසුකම් සඳහා යමක් පූජා කළා නම් රතයක් හෝ වේවා යම්කිසි දෙයක් මේ ඒක ගිහි අය විසින් කළමනාකරණය කරනු ලබනවා. එතකොට උන්වහන්සේ වඩිනකොට ඒ පිළිබඳව කෙනෙකුගේ හිතේ ඊර්ෂ්‍යාපරව ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. මේ සමාජය බොහොම පහසුවෙන් ඊටාම සරලව ඇති වෙන දේවල්. එතකොට මේ හිතවල ඇති වෙන මේ වගේ දේවල් අපි හඳුනා ගන්නට ඕනේ මේ ඊර්ෂ්‍යා සංයෝජනයේ හිතේන ස්වභාවය. එතකොට ඒක ඇතැම් වෙලාවට කුසල පාක්ෂික දෙයක් විදිහට තමයි හිතන්නේ. කුසල පාක්ෂික ධර්මයක් හැටියට ඒ ගැන පුරුදු වෙනවා. ඒක තමයි සිතේ තියෙන ස්වභාවයේ බවට පත් වෙන්නේ. එතකොට මේ විදිහට ඉස්සා සංයෝජනය අපිට හඳුනා ගන්නට පුළුවන්. මච්චරිය සංයෝජනය කියලා කියන්නේ මසුරු බවට. මසුරු බව කියලා කියනකොට පංච මච්චරියානි මසුරු බවවල් පහක් තියෙනවා. ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය. ආවාසයන් පිළිබඳව තිබෙන මසුරු බවක් තියෙනවා. කුල මච්චරිය කුලයන් පිළිබඳව තිබෙන මසුරු බවක්, ලාභයන් පිළිබඳව තිබෙන මසුරු බව, වර්ණය පිළිබඳව තිබෙන මසුරු බව සහ ධර්මයේ පිළිබඳව තිබෙන මසුරු බව. මේ ආකාරයේ තිබෙන මසුරු බවට කියනවා තද මසුරු බවට හිතේ කටුකතාවයක් තියෙනවා නම් මච්චරිය සංයෝජනයයි කියලා කියනවා. එතකොට මේකෙදි මේ තමන් සතුදෑ අනිත් අයට හිමි වෙනවාට තමන්ගේ සිතේ තියෙන අකමැති ස්වභාවය. තමන් සතුදෑ අනිත් අයට හිමි වෙනවට, තමන් වගේ අනිත් අය ජීවත් වෙනවට, තමන් ඉන්න ස්වභාවයට තව කෙනෙක් පත්වනවාට තියෙන අකමැත්ත තමයි මසුරු බව කියලා කියන්නේ. තමන් ළඟ නැති වුණත් අනිත් අයගේ සම්පත්තිය දිහා බලලා ඒ ගැන දුක් වෙන එක, ඒකට ප්‍රතිකර්ම යොදන එකට කියනවා ඊර්ෂ්‍යාව කියලා. මසුරු බව කියලා කියනවා තමන් වගේ තත්වයකට තව කෙනෙක් පැමිණෙනවාට තියෙන අකමැත්ත. ආවාස මච්චරිය කියලා කියනවා ආවාසයන් පිළිබඳව තියෙන මසුරු බව.
ඒතර භික්ෂුන් වහන්සේ නමකට නම් මේ උන්වහන්සේ වැඩ ඉන්න ආවාසය වගේ තව දේවල් නිර්මාණය වෙනවට ඊට පස්සේ ඒ වගේ තව තැන් සැකසෙනවට ඒ පිළිබඳව තියෙන මසුරු බව තමයි මේ කියන ආවාස මච්චරිය කියලා කියන්නේ. එතකොට මේ මසුරු බව කියන එක ගිහි අයගේ පැත්තෙනුත් ආවාස මච්චරිය කියන එක ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒ තමයි කෙනෙකුට තමන්ගේ නිවස වගේම තව කෙනෙක් නිවසක් සකස් කරනවාට තියෙන අකමැත්ත. දැන් හිතන්නකෝ ගමේ බොහොම ප්‍රධාන කෙනෙක් ඉන්නවා. එයාගේ නිවස බොහොම හොඳට හදලා තියෙනවා. එතකොට දැන් ගමේ ඉන්න දුප්පත් කෙනෙක් යම්කිසි විදිහකින් ගේ හදන්න පටන් ගන්නවා. ගෙදර අර තිබ්බ විදිහටම අර කෙනා අදපු ආකාරයටම හෝ ඊට වඩා වැඩි ස්වරූපයෙන් හදන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අන්න හිතේ මසුරු බව ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට තමන්ට වඩා ඉහළට යයි. තමන්ගේ ස්වභාවයටපත් එක තමයි මසුරු භවයේ තියෙන ස්වභාවය. එතකොට මේ විදිහට මේ මසුරා තමන් සතු දේ අනුන්ට කවදාවත් දෙන්නේ නැහැ. තමන් සතු දේ අනුන්ට කවදාවත් දෙන්නේ නැහැ. ඒක මසුරු භවයේ තියෙන සුවිශේෂ ස්වභාවය. එතකොට තමන් වගේ වෙනවට තියෙන අකමැත්තක් තියෙනවා. තමන් සතු දේ තව කෙනෙකුට සුළු වූ ප්‍රයෝජනයක් සඳහාවත් ලබා දීමක් සිද්ධ කරන්නේ නැහැ. මේ මසුරු භවයේ තියෙන ස්වභාවය. දැන් ආවාසයකට තියෙන මසුරු භව වුණාම ඒක ඒ මසුරු භව වැඩි වෙනකොට ඒ ආවාසයේ අඩුම කුටිය අතහැරලා යන්නත් අකමැති වෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම් විටක මසුරු භව කියන දේ වැඩි වෙනකොට ඒ තමන්ගේ දෙයක් සුළු වූ නමුත් පරිභෝගයකට තව කෙනෙකුට දෙන්න මසුරගේ හිත නැවෙන්නේ නැහැ. එතකොට මේ මසුරු බවත් අර අපි ඊර්ෂ්‍යාව ගැන කතා කළා වගේම එක එක ස්වરૂපයන්ගෙන් චිත්තසංතානය තුළ උපදිනවා. තව කෙනෙකුට පරීක්ෂා කරන ස්වરૂපයෙන් මසුරු බව උපදිනවා. දැන් තමා සතු ධනය තමන් සතු දෙයක් තව කෙනෙකුට දෙන්න ඕනේ. ඔක කොහොම බෑ, හොඳට බලලා දෙන්න ඕනේ. හොරුත් ඉන්නවා මේ කාලේ මේ දැන් පරීක්ෂා කරලා බලන එක නුවණැත්තෙකුගේ නුවණැති ස්වરૂපේ. හැබැයි දීමට ඇති අකමැත්ත නිසා පරීක්ෂා කරලා බලනවා කියලා කියන්නේ ඒක මසුරු බව. දෙන්න අවශ්‍ය කෙනත් පරීක්ෂා කරලා බලනවා මේක ඇත්තටම දිය යුතු දෙයක්ද, දෙන්න අවශ්‍ය දෙයක්ද, මේ ආදී දේවල් පරීක්ෂා කරලා බලනවා. හැබැයි මසුරු භවයේ තියෙන ස්වરૂපේ බවට පත් වෙන්නේ පරීක්ෂා කිරීම මසුරු භව කියනවා නෙමෙයි. දෙන්න තියෙන අකමැත්ත නිසා මොක පරීක්ෂා කරලා බලලා පස්සේ දෙනවා කියලා හිතලා අර දීම කියන දෙයට අකමැත්තෙන් ඒක කල් දා ගන්න. ඒක තමයි පරීක්ෂා කිරීමෙහි තියෙන දේ. ඇතැම් වෙලාවකට මේ ඥාන වේශයෙන් ඇතැම් කෙනෙකුට එනවා. එතකොට දැන් සමහර වෙලාවට ප්‍රඥාවේ වේශයෙන් මසුරු බව මේ ධර්මයේ වේශයෙන් මේ අනිත්‍යයිනේ ඔහොම කරා කියලා දන් දුන්නා කියලා ඇති වැඩක් නැහැ. දැන් බුද්ධ පූජා කළා කියලා ඕකේ ඇති ප්‍රයෝජනයක් නැහැනේ. මොනව කරන්නද? මේ බුදුරජාණන් වහන්සේ ඕක වළඳනවා කියලායි. අර මසුරු බව ක්‍රියාත්මක වෙනවා. මසුරු බව හිතේ උපදින්න පටන් ගන්නවා. සමහරලාට අනිත්‍ය වශයෙන් දේවල් දකින්න නිසා මසුරු බව කියන දේ ඒ හරහා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ධර්මයේ වේශයෙන් තමන් සතු දේ වියදම් වෙනවට තියෙන අකමැත්ත නිසා අනිත් අය එකකින් යම් තෘප්තියක් ලබයි කියලා ඒකත් මසුරු බව කියන දේ ක්‍රියාත්මක වෙන විදිහක්. දැන් කෙනෙක් සමහරලාට ධනෙ ගොඩ ගහ ගන්නවා, මසුරු බවෙන් යුක්තව ධනෙ ගොඩ ගහ ගන්නවා. ඒක බෙදා දෙීමට කැමති නැහැ. සමහර වෙලාවට තමන්ගේ දරුවෝ පිළිබඳවවත් එහෙම හැඟීමක් ඇත්තේ නැහැ. ස්වාමියා බිරිඳ පිළිබඳවවත් ඇතැම් වෙලාවට හැඟීමක් ඇත්තේ නැහැ. එතකොට ඒ අය වෙනුවෙන් උනත් වියදම් කළ යුතු තැන වියදම් කරන්නේ නැහැ. එතකොට ඒ පිළිබඳව කල්පනා කරනවා සිය දහස් වරක් හිතමින් කල්පනා කරමින් අර ධනය රැස් කර ගැනීම පමණක් කල්පනා කරනවා. සමහර විටක සතුට විය යුතු තැනක දරුවෝ හෝ කවුරු හරි සතුට විය යුතු තැනකවත් ඒක වියදම් කරන්නේ නැහැ. පිනක් කළ යුතු තැනක පිනක් කරන්නේත් නැහැ. මේ විදිහට මසුරු භවයේ ස්වરૂපය තමයි නොඑක් වෙලාවට නොඑක් විදිහට අකුසල් කරා තමන්ව නැඹුරු කරවීම. එතකොට මේ මාස්තරය කියන්නේ අර කතා කළා වගේම සංයෝජන ධර්මයක්. මේක පංච මේ මසුරු බවක් තියෙනවා. කුලමච්චරය, ආවාස මච්චරය කියලා කියන්නේ තමන්ගේ ගෙදර කුටි ආවාසය. කුලමච්චරය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් නම් ඇසුරු කරන කුල. තමන්ගේ දායක කුලයේ තව පන්සලකට යනවට තියෙන අකමැත්ත, තව ස්වාමීන් වහන්සේ නමකගේ බණක් අහනවට තියෙන අකමැත්ත. මේකට කියන්නේ මසුරු බව කියලා. එතකොට ගිහි අයටත් කුලමච්චරය නැතුව නෙමෙයි, තමන්ගේ හිතවත්, තමන් එක්ක එකට ඉන්න, තමන් එක්ක තියෙන සම්බන්ධතා, මේ පිළිබඳව තියෙන මසුරු බව කුලමච්චරිය කියලා කියනවා.
ලාභ මච්චරය කියලා කියන ලාභය තමන් ලබන ලාභය තව කෙනෙකුට ලැබෙනවට තියෙන අකමැත්ත. වර්ණ මච්චරය කියලා කියන තමන් ලස්සන වෙනවා වගේ තව කෙනෙක් ඒ ස්වરૂපයටපත් වීමට තියෙන අකමැත්ත. ධම්ම මච්චරය කියලා කියනවා ධර්මයේ පිළිබඳව තියෙන කෙනෙකුට මේ මසුරු ස්වභාවය. එතකොට මෙන්න මේ ආකාරයට පවත්නා ස්වභාවයට කියන අපි මච්චරිය සංයෝජන කියලා. එතකොට ඉස්සා සංයෝජනය සහ මසුරු බව කියන එකත් සංයෝජන ධර්මයක්. අවිජ්ජා සංයෝජනය කියලා කියන්නේ අවසාන සංයෝජන ධර්මයේ අවිද්‍යාව. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව දන්නේ නැහැ. ඒ වගේම පුබ්බන්ත අපරන්ත ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදයේ පිළිබඳව දන්නේ නැහැ. මෙන්න මේ වගේ යම් තැනක යම් නොදන්නා කමක් තියෙනවා නම්, අනෝබෝධයක් තියෙනවා නම්, මෝහයක් තියෙනවා නම් මේක තමයි අවිජ්ජා සංයෝජනය කියලා කියන්නේ. එතකොට මේ අභිධර්ම ක්‍රමය අනුව විග්‍රහ කරගනු ලබන දස සංයෝජන ධර්ම. දස සංයෝජන ධර්ම. අපි ස්කන්ධයන් පිළිබඳව බැඳීම උපද්ද ගන්නවා මේ ආකාරයෙන්. මේක හරියට අර කොහොල්ල ගුලයක් වගේ. කොහෙන් තිබ්බත් ඇලෙනවා. එතකොට මොන වගේ පැති වලින් කොතෙක් දුරට අපි ඇලිලා තියනවද? හිතලා බලන්නකෝ පින්නතුනේ මොනතරම් දුරට අපි මේ පිළිබඳව හිතලා මේ ඇලීම කියන දේ වැඩි කරගෙන තියෙනවද? නැත්නම් ඇලීම කියන්නේ දැන් සංයෝජන කියන එක. සංයෝජන වීම කියන එක ඇති කරගෙන තියෙනවද කියන එක. එතකොට මේ සංයෝජන කියලා කියන්නේ තාමත් බලවත් භයානක කෙලස් ධර්මයක්. මේ තමයි දස සංයෝජන ධර්ම. අපි ඉදිරි මාතෘකා පිළිබඳව තවදුරටත් ඊළඟ දවසේදී විශේෂයෙන්ම හඳුනා ගනිමු. කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්තා. දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි අමිල මෙන්ඩිස් මහත්මයා සහ උපේක්ෂා රත්නපාල ඇතුළු අකිල මෙන්ඩිස් පවුලේ පින්වත් පිරිස විසින්, ඒ වගේම ප්‍රබෝධනී මෙන්ඩිස් පවුලේ ඒ පින්වත් පිරිස ඇතුළු සියලු දෙනා විසින් අද දවසේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා. බලාපොරොත්තු වෙනවා ජූලි 7 වෙනිදාට ප්‍රථම වසර ජන්මදිනය සපරන අරණ්‍යා මෙන්ඩිස් දිනයට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මිය පරලෝකීය ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. සුනිල් මෙන්ඩිස් සහ ගල්ලෑල්ලලාගේ රත්නපාල පියාණන් ඇතුළු ඒ පින්වත් දෙපළට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරන්න ඒ මිය පරලෝ යන්නට යෙදුණු පින්වත් ඒ නම් සඳහන් කරන්නට යෙදුණු දෙපළ ඇතුළු වර්ග પરම්පරාණු යාන්ත ඔබ සෑම සිළු දෙනාම යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් හැම දිනම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසලයේ හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි අමිල මෙන්ඩිස් මහත්මයාට උපේක්ෂා රත්නපාල මහත්මිය ඇතුළු ඒ වගේම අකිල මෙන්ඩිස් පවුලේ සියලුම දෙනාටත් ප්‍රබෝධනී මෙන්ඩිස් මහත්මිය ඇතුළු පවුලේ මව්පියන් ඇතුළු සෑම සියලු දෙනාටත් ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව සිටින මෑණියන් දෙපළ සහ සහෝදරයාට ගැඹුරු දහම් කරුණු අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය ගවේෂණය සඳහාම සිත් පහළ වේවා කියන සත්පුරුෂ ප්‍රාර්ථනාව ඇති කරගෙන සිටිනවා. ඒ වගේම අසනීපෙන් කල් ගෙවන සේමගේ ජොසලින් මෑණියන්ටත් ඥාතිහිත මිත්‍රාදීන්ටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෙත් පතන්නට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. පළමු උපන්දිනයේ සමරන අරණ්‍යා මෙන්ඩිස් පුංචි දියණියටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න සෑම සිළු දෙනාටම දායකත්වයෙන් කටයුතු කරන ඔබටත් මේ උතුම් කුසලයේ නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.